මගේ පළවෙනි විසිට් එක ඔරෑන් සිටි එකට. ඔරෑන් සිටි කියලා කියන්නේ ලංකාවේ සිලිකොන් වැලි කියලා කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ මෙහි තියෙනවා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩඩ් කම්පනීස් 35කට වැඩි ප්‍රමාණයක් සහ මේ ඔරෑන් සිටි එක අක්කර 16ක භූමි ප්‍රමාණයක්. එහෙම නැත්නම් වර්ග අඩි වලින් ගත්තොත් වර්ග අඩි මිලියනයක ප්‍රදේශයක තමයි මේ ඔරෑන් සිටි එක තියෙන්නේ. World class level software engineering companies එමත් නැත්නම් top level software engineering companies තියෙන්නේ මේ ඔරෑන් සිටි එකේ. මේ ඔරෑන් සිටි එකේ ස්පේස් එකක් even ලොකු කම්පැනි එකකට මේකේ ස්පේස් එකක් ගන්නවා කියන එක it's a dream come true. ඒක සුළු පටු දෙයක් නෙමෙයි. ඒක සිහිනයක් සැබෑවීමක්. ඉතින් අද මේ ස්පේස් එකේ මේ ඔරෑන් සිටි එකේ මේ software engineering world එක ජයගත්ත අති දැවැන්ත පුද්ගලයන් දෙදෙනෙක් මේ සිහිනය සැබෑ කරගත්ත පුද්ගලයන් දෙදෙනෙක් එක කතාවකට ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කොහොමද මේ සිහිනය සැබෑ කරගත්තේ කියන දෙයට කතා බහකට මුල පුරාණ තමයි මේ සූදානම් වෙන්නේ. Maytech Technologies හිමිකාරයන් තරුණ අයිතිකාරයන් දෙදෙනෙක් තමයි මේ අද අපිත් එක්ක කතා බහට එකතු වෙන්නේ. දිල්ෂාන් සහ හෂාන්. දිල්ෂාන් හෂාන් නම් දෙක හරි රයිම් වෙනවා එකට. දෙන්න පොඩි කාලේ ඉඳලා යාළුවද? අපේ විවරණේ මෙහෙමයි. ඇත්තම පොඩි කාලේ ඉඳන්ම යාළුවොත් නෙමෙයි. අපි 2010 දී තමයි පළවෙනි දවසට මුණ ගැහෙන්නේ Java Institute එකේදී. Java Institute එකේ. එතනින් පටන් ගත්ත ආරම්භය තමයි අපි තම තැන් වලට ගිහිල්ලා ආයෙ අපි 2015 දී එකට මුණ ගැහිීමේ මාර්ගය තමයි අද මෙතනට මේ දෛවෝපගත සිදුවීම් කියලා කියන්නේ. එහෙම 2015 හැවෙකද අවුරුදු 4 දෙනා තරහ වෙලා හිටියද? නෑ අපි වෙන වෙන ගමන් ගියා. ඒ කියන්නේ අපි දෙන්න වෙන ගමන් කියනවා වෙන ගෑනු ළමයි ගියා වෙන ගෑනු ළමයි වෙන වෙන ගමන් ගියා. නෑ අපි පාත් දෙකක ගියා. පාත් දෙකක ගිහිල්ලා අපි ආයෙ අදාළ ටයිම් එකේදී අපි දෙන්න එකතු වුණා. එවිල හිතුවද අවුරුදු 5ක් ඇතුළත මේ ලංකාවේ සිලිකොන් වැලි එකේ කම්පැනි එක අයිතිකාරය දෙන්නෙක් වෙයි කියලා හිතුවද? අපිට ටාගට් එකක් තිබ්බයි. ටාගට් එකක් තිබ්බා. තිබුණා. පටන් ගද්දී ටාගට් එක තිබ්බේ කියන්නේ අපි මෙතනට යනවයි කියන ටාගට් එක. මොකද ඇත්තම කියනවා නම් දැන් අර අපේ කැම්පස් යන ළමයිගේ තිබ්බ ප්‍රශ්නයක් තමයි ඒ ළමයි හරි කැමති මේ වගේ තැනක ජොබ් එකක් කරන්න. ඒ කියන්නේ ඔරෑන් සිටි වගේ තැනක ජොබ් එකක් කරන්න. ඒ කියන්නේ හැමෝටම තිබි ජොබ් එකක් කරන ජොබ් එකක් කරන. දැන් ඒකේ තියෙන්නේ 2011-12 වගේ කාලෙදී ලොකු ඉන්ස්ටිටියුට් ප්‍රමාණයක් ලංකාවේ තිබ්බෙත් නැහැ. software engineering field එක ලොකුවට තිබ්බෙත් නැහැ. ඒ කාලේ ඔය Java Institute එකෙන් තමයි අපි ප්‍රොමෝට් කරේ. ඒ කියන්නේ අපිට මේවා කරන්න කියලා. ඒ කාලෙදී ගොඩක් ළමයි හිටියේ අපේ වයසේ ගොඩක් ළමයි හිතන් හිටියේ ලොකු තැනක IT ජොබ් එකක් කරන්න තමයි හැමෝම බලන් හිටියේ. ජොබ් එකක් ගන්න. ජොබ් එකක් ගන්න. කම්පැනි එක අයිතිකාරය වෙන්න. කාටත් ඒ entrepreneur කියන නමුවත් එච්චර අහලා තිබ්බේ නෑ. මම ෆස්ට් ටයිම් ඔය කියන්නේ entrepreneur කෙනෙක් කියන එක මම ෆස්ට් ටයිම් ඇහුවේ ડોක්ටර් ශාන්ත සිරිබද්දනගේ. ඒ කියන්නේ Java Institute නිර්මාතෘගෙන්. එතනින් තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් එතනින් දාපු දේ තමයි අපේ මේ ඔළුවට ඇයි ඔයගොල්ලෝ ජොබ් එකක් කරන්නේ? ඇයි ඔයගොල්ලන්ට බැරි තව කෙනෙක්ට ජොබ් එකක් දෙන්න? නේද? ඒ විදිහට තමයි අපි මේ ගමන පටන් ගත්තේ. ඔව්. ජොබ් එකක් දෙන්න බැරි. හරි හොඳ දෙයක්. මම හිතන්නේ ජොබ් එකක් දෙනවා කියලා කියන්නේ සමාජ කාර්යයක් නේ. අපි රටකට යම්කිසි දෙයක් අපි හැමෝටම කියනවා පර්පස් එකක් තියෙනවා කියලා අපි ලයිෆ් එකේ. එතකොට පවුලක් පෝෂණය කරන අපි රස්සාවක් දෙනවා කියන එක. මම හිතන්නේ එතන තමයි සාර්ථකත්වය කියන තැන එන්නේ. ලයිෆ් එකේ පර්පස් එකක් තියෙනවා. මොකද අපි නැති කාලෙක අපේ නම රැඳෙන්න නම් අපි යම්කිසි දෙයක් ඉතුරු කරලා යන්න ඕන ලෝකෙට. මගේ ලයිෆ් එකේ ඔයගොල්ලෝගේ ලයිෆ් එකේ තියෙන මේ දේවල් හරි ටිකක් ලයින් කියලා මට දැනෙනවා. රයිට්. මට දැන් නොයිසෙල්ලක් නෑ කතාව අහන්න. බට් කොහොමම ඉන්න. මොකද දැන් හෂාන් පොඩ්ඩක් මේ සයිලන්ට් වෙලා හිටිය වැඩි. ඒක නිසා මම හෂාන්ගේ පැත්තට යමු වෙනවා.
හෂාන් හැමතිස්සම නිවිලාද ඉන්නේ දිනේෂ? නිවිලා හැමතිස්සම නිවිලා. හෂාන් දැන් කෙලිම මගේ මේ ඇසට කෙලිම දකින්න තියෙන මුලින්ම අහලා ඉන්නවා මම. දැන් හෂාන්ගේ දැන් හොඳ ඇඟක් තියෙනවා. ඒ කියන්නේ පුෂ් අප්ස් කරන, නිකන් පුල් අප් කරන, ස්කොට්ස් කරන ඇඟ ජිම් යනවා නේද? හරි හරිනේ හරි. ඒ කියන්නේ ජිම් යන්නේ උදේද හවසද? හවස හවස. හවස කියන්නේ 8 ඉඳන් 11 වෙනකම් 8 ඉඳලා 11 වෙනකම්. ඒ කියන්නේ දවස් වරුවේ වැඩ කරලා ඒකේ ආතතිය ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ජිම් එකට යන්නේ. හරි. ඉතින් හෂාන් කියන්නකෝ මේටෙක් ටෙක්නොලොජීස් කම්පනි පොඩක් හැඳින්වීමක් කරන්නකෝ. දැන් අපි කතා කරා මේ ඩිර්ෂාන් එක මේටෙක් ටෙක්නොලොජීස් පොඩි හැඳින්වීමක් අපිට කියන්නකෝ කම්පනි. ඔයාගේ කාර්යභාරය මට කියන්නකෝ මේටෙක් ටෙක්නොලොජීස්. මං ගත්තොත් ගොඩක් කලාට දිල්ෂාන් කරන්න දේ ඔපසිට් සයිඩ් එක කරන්න. ඒ කියන්නේ ගොඩක් මම ඉන්නේ ටෙක්නිකල් ටෙක්නෝලොජීත් එක්ක ඊට පස්සේ ගොඩක් කලාට කම්පියුටර් එක ඉස්සරහා ඉන්නේ ලැප් එක ඉස්සරහා ටෙක්නෝලොජීස් අලුත් දේවල් හොයනවා. ඊට පස්සේ ඒවා තමයි ගොඩක් කලාට අපි ඉම්ප්ලිමන්ට් කරන්නේ. ඔෆිස් එකේ කම්පැනි එක ඇතුලේ ඉස්සරහට යන්න ගොඩක් දේවල් එහෙම තමයි මගේ ලයිෆ් එක යන්නේ. හරි. එතකොට ඩිර්ෂාන්ගේ කාර්යභාරය මොකද්ද? දිල්ෂාන් ගොඩක් කලාට අනිත් සයිඩ් ඉන්නේ. ආ තමයි කට් ඔක්කොම තියෙන්නේ මාර්කටිං ඔක්කොම මැනේජ්මන්ට් ඔක්කොම දිල්ෂාන් ගතේ. ඩිර්ෂාන් තමයි අයිසිං එක කේක් එකේ. එතකොට හිතුවද ඩිර්ෂාන් මම ඉක්මනින් මෙච්චර සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා මේ ඔරයන් සිටි එක කම්පැනි එකක අයිතිකාරයෙක් වෙන්න? ඇත්තටම මාර සතුටුයි මෙතෙන්ට අප එක. ඊට පස්සේ මෙතන අපි ලොකු ජර්නි එකක් අවුරුදු 3කදී ඒ කියන්නේ අවුරුදු 3ක් ඇතුළත අපිට එන්න පුළුවන් දැන්. අපි හිටපු තැනයි මෙතනයි බලද්දී ලොකු බූස්ට් එකක් එක්ක ලොකු ජර්නි එකක් ආවා. අපි එහෙනම් වැඩි දුර ඔයගොල්ලෝගේ ආරම්භය ඉඳන් පටන් ගමු නේද? පටන් ගමු. ඩිර්ෂාන් කිව්වා 2011 තමයි දෙන Java Institute එකේ තමයි හම්බ වෙන්නේ. ඒතර Java Institute එක තමයි මේකට අඩිතාලම් විදියට ඕගොල්ලෝ ඇත්තටම ওই දෙන්නට හමු වීම සිදු වෙන එතනදී. එතකොට software engineering company එකේ මේ Maytech engineer. ඒතර ඒ කාලේ ඕම එකක් තිබුණේ නැහැ නේ. ඔයගොල්ලෝ අපි කියමු software engineering company එකක් දාන්න ඔයගොල්ලන්ට අයිඩියා එක. ඒ 2011ම ඕගොල්ලන්ට අයිඩියා එක ආවද කොහොමද ඒක උනේ? කොහොමද ඒකට අඩිතාලම් වැටුනේ? ඔව් ඒකෙදි ගොඩක් වෙලාවට අපිට උනේ දැන් අපිට ව්‍යාපාරය පටන් ගන්න අයිඩියා එකක් තිබ්බා හරි පොඩි කාලේ ඉඳන්. නමුත් අර මොන පැත්තටද යන්නේ කියන එකේ එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ. අනික ටෙක්නොලොජි කරන්න ආසාවක් තිබ්බට ඒකෙන් ව්‍යාපාරයක් හදන්න පුළුවන් කියන එකේ ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ අපි. ඊළඟ කල් ඉවරලා. ඇත්තම කියනවා මම සෙකන්ඩ් ෂයි කල් ඉවරලා තමයි අපි Java Institute එකට මේ අතුල් වෙන්නේ. එතෙන්දී අපිට ගයිඩන්ස් දෙනවා. ඒ කියන්නේ අපිට මාර්ගෝපදේශය දෙනවා. ඔයගොල්ලෝ කියන්නේ ડોක්ටර් ශාන්තකුමා අපිට ගයිඩන්ස් දෙනවා. ඔයගොල්ලෝ හැම වෙලාවෙම ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ටාගට් එකට යන ජොබ් එකක් කරලා ලේසි නෑ. ඇත්තම කතාව. අපේ ටාගට් වලට යන ජොබ් එකක් කරලා ලේසි නෑ. ඒක අපේ ටාගට් වලට ඔයගොල්ලෝ ඔවුත් එක බෙදාගත්තා මේ ඔයගොල්ලෝගේ මේ තියෙන සිහිනේ ඩ්‍රීම් එක. ඩ්‍රීම් එක. ඔව්. එතකොට ඒගොල්ලෝ ඒ කියන්නේ පොඩි වයසකදී ලොකු ඩ්‍රීම් එකක්. ඩ්‍රීම් එකක්. දැන් එතකොට එයාගේ ඒ අයිඩියා එක මත අපි හැම වෙලාවෙම පුෂ් කරේ ව්‍යාපාරයකට යන්න. ඒකත් ටෙක්නෝප්‍රීනිය. ටෙක්නොලොජි බේස් ව්‍යාපාරයකට යන්න කියන එක තමයි එයාගේ හැම වෙලාවෙම අපිට ගයිඩන්ස් හම්බුනේ. එතකොට ඒක බේස් කරන් තමයි අපිට මේ අඩිතාලම වැටුනේ. එතකොට එතෙන්දි Java Institute එකේදී ඒකට ඕන සියලුම බෑග්ග්‍රවුන්ඩ් එක ඒගොල්ලෝ අපිට බිල්ඩ් කරලා දුන්නා. ඒ කියන්නේ අපිට කොහොමද කස්ටමර් කෙනෙක්ව මුලින්ම ෆේස් කරන්නේ. එතකොට අපිට මුලින්ම කොහොමද ටීම් එකක් හදාගන්නේ. මොකද අපිට කම්පැනි එකක් කියන්නේ ටීම් එක. අදටත් අපේ කම්පැනි එකේ ටීම් එකක් විදිහට වර්ක් කරන්නේ. මෙයා CTO වත් මම COO වත් උනායි කියලා කවදාකවත් අපි වෙනම රූම් එකක ටේබල් එකක ඉන්නේ නැහැ. අපි ඉන්නේ ෆ්ලෝ එකේ. ඒ කියන්නේ අපි 20 ගානක් වර්ක් කරනවා. ඒ 20 ගාන ඉන්න ෆ්ලෝ එකේ තමයි අපි හැම වෙලාවෙම ඉන්නේ. මොකද ඒගොල්ලෝ අපි අතර ඩිස්ටන්ස් එකක් නැහැ. එතකොට තමයි අපි කතා කරන්නේ ඒගොල්ලෝගේ හදවතට දැනෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපි ටීම් එකක් මැනේජ් කරන්නේ. ඉතින් ඕවා අපිට ඔක්කොම ගන්නලා තිබ්බේ Java Script එකේ. ඒ පන්නරේ තමයි අපිට මේ තැනට එන්න ලොකු සාධකයක් වුණේ. හරි. ඔව් අර කියනවා වගේ දැන් නූතන ලෝකේ ව්‍යාපාරවල වල සාර්ථකත්වයේ තියෙන්නේ අර ඉස්සර ස්වාමියා සේවකයා කියන රූල් එකනේ. රූල් එකනේ. දැන් එහෙම නැහැ. දැන් ලීඩර්. දැන් ලීඩර් කෙනෙක් විදිහට තමයි ෆේස් කරන්නේ. රයිට්. දිර්ෂාන්ගේ විස්තරයක් අහුවා. හෂාන්
වාට මොනවද කියන්නේ? දැන් මම මේ ෆීල්ඩ් එකේදී මම ඉස්කෝලේ කාලේ නම් මොකද IT රිලේටඩ් ටෙක්නොලොජි එකක කිසිම රිලේටඩ් තිබ්බේ නැහැ. ඒ කියන්නේ A level වෙනකන් කිසි දෙයක් ඒ සම්බන්ධව අඩුම ගානේ මම ගේම් එකක් ඉන්ස්ටෝල් කරන්න යාළුවෙක් ඇවිල්ලා. එහෙම. මම සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකට එන්නේ හිතුව නැති කෙනෙක්. ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ මම එහෙම ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැහැ. මැත්ස් කරේ ඒ ලෙවල්ස් එකට ඊට පස්සේ මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න හිතුවේ නෑ මම. ඊට පස්සේ ඉන්ස්ටිටියුට් එකට ආවට පස්සේ තමයි තේරෙන්නේ මේක පොඩි චිල්ලක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ප්‍රොබ්ලම්ස් එනවා ඊට පස්සේ ඒකට අපි සොලියුෂන්ස් දෙනවා. ඒවත් එක්ක ඒක නේ අංගේ කැලක් කරනවා. ඒ කියන්නේ ඒක ඕන නෑ. ඒකේ මොටිවේෂන් නෑ. ඒක නෑ. ඒ කියන්නේ හෂාන් කියන්නේ මම දැන දේශන් හරිද කියලා මම වැරදිද කියලා හරිද බලන්න. ඒ කියන්නේ හෂාන් කියන්නේ හැමතිස්සෙම චැලෙන්ජ් කරන මිනිස්සෙක්. මොන හරි ආවොත් ඒකට විසඳුමක් හොයලා තමයි පස්සේ බලන්නේ. ඒක නිසා software වලට ආදරෙන් selling love at first sight. ඒක ආවේ අපිට දැන් ගොඩක් කලාවට මම වෙන තැනක් ගියා මට මේ ඒ ඉන්ස්පිරේෂන් එන්නේ නැහැ ගොඩක් කලාවට. කොහොමද ප්‍රොබ්ලම් එකක් දකින්නේ, ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න කොහොමද, ඒකට ප්‍රැක්ටිකලි අප්‍රෝච් කරන්න කොහොමද, ක්ලයන්ට් කෙනෙක් අපි අන්තිමට දිල්ෂාන්ලයි ගෲප් එක අපි ගොඩක් කරේ රියල් ක්ලයන්ට්ස්ලට සොලියුෂන්ස් දීපේ, ඇක්චුවල් සොලියුෂන්ස් දීපේ. ඒක අපි ඒ කියන්නේ ට්‍රේනින් පීරියඩ් එක ඔයගොල්ලෝ ඒව කරා. ඔව් ට්‍රේනින් පීරියඩ් එක. ඒකෙන් තමයි ගොඩක්ම මේ ෆීල්ඩ් එකට ඉන්ට්‍රස්ට් එකක් ආවේ. එහෙම තමයි මේ ජර්නි එක පටන් ගත්තේ. පටන් ගත්තේ 2011. බැචස් දෙකක් මේගොල්ලෝගේ බැච් මම සීනියර් කියන්නේ 21 නේ. මෙයා 23 මම 25. එතකොට බැච් දෙකක පරතරයක් තියෙනවා අපි දෙන්න අතර. මෙයා සීනියර් මම එනකොට මෙයා මගේ පාර්ට් එක ඉවර කරලා ඉවරයි. එතකොට අපි ජූනියර්. එතකොට මගේ පැත්තේදී අපිටත් ඔය අර එහෙදි හැදුවා ගෲප් කන්සෙප්ට් එක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටීම් කන්සෙප්ට් එක. ඒක කලින් කිව්වා වගේ කම්පැනි එක කියන්නේ ටීම් එකක් නේ. එතකොට නොලෙජ් එක ආවම තමයි කම්පැනි එකේ ලීඩර් හිටියේ. ගෲප් එකේ ලීඩර් හිටියේ. එතකොට මට ඒ නොලෙජ් එක තමයි මම අද මේ කම්පැනි එකේ මැනේජ්මන්ට් සම්පූර්ණයෙන්ම කරන්නේ ඒ නොලෙජ් එකෙන්. ඒ කියන්නේ කොහොමද කට්ටිය human resources manage කරන්නේ, කොහොමද train කරන්නේ, කොහොමද ඒගොල්ලෝගේ hardware කතා කරන්නේ, කොහොමද ඒගොල්ලෝ influence කරන්නේ, කොහොමද ඔය පාට ඔක්කොම අපි මේ පැත්තෙන් ඉගෙන ගත්තා. plus දැන් තියෙන experience එක. ඉතින් ඒක තමයි අපිට අඩිතාලමක් උනේ කම්පැනි එකක් දාන්න. දැන් කිව්වා හෂාන් මේ 2000 කියන්නේ 2011 කියන්නේ E level ඉවර වෙච්ච ගමන් තමයි මේ කෝඩ් මේ software engineering වලට යොමු වෙන්නේ. හරි පොඩි වයසක්. මම වයස අහන්නේ නැහැ. නමුත් දැන් මම 2011 ඉඳලා 2020 ගණන් හදලා නිකන් ඔළුවෙන් බලනකොට ඕගොල්ලෝද ලංකාවේ ඉන්න ලාභාලතම මේ software engineering company එකක් දාපු software engineering companies දාපු අය ඉන්නවා. ලාභාලය අර මේ ටික කාලයකින් දැන් Orion City වගේ ප්ලේස් එකකට මම දන්න තරමින් ඇවිල්ලා නැහැ. සමහර ලාභාලය. මෙතන තියෙන ගොඩක් multinational companies නේ. එතකොට දැන් අපි ඒ level එකට මේක build කරලා දෙනවා. අපිට multinational තමයි ඉන්නේ. දැන් අපේ පළවෙනි එක දැන් මෙල්බර්න් වල තියෙනවා, ඕස්ට්‍රේලියා මාකට් එකේ තියෙනවා. අපි දැන් ජපාන් මාකට් එක already කතා කරගෙන යනවා ඊළඟ මේ branch එක open කරන්න. ඉතින් අපි අර ඒ level එකට develop කරලා තමයි තියෙන්නේ. අර Forbes 30 under 30 වගේ ලංකාවේ මං හිතන්නේ රෙකෝඩ් එකක් බ්‍රේක් කරපු තරුණයන් දෙදෙනෙක් කෙටිම කාලෙකින් Orion City එකේ තමන්ගේම කියලා ව්‍යාපාරයක් නේද? රෙජිස්ටර් කරපො. අපි ඒ ගැන කතා කරමු. හරි. එතනින් මම කැමතියි යන්න Maytech Technologies. මේකේ ආරම්භය කොහොමද? මේකේ ඉතිහාසය මොන වගේ? මේකේ ඉතිහාසය ගත්තොත් මේකට එන්න කලින් අපි කම්පැනි කරගෙන එනවා. ඒ කියන්නේ අර Java Institute එකේ තිබ්බ group එක මම කම්පැනි එකක් විදිහට කන්වර්ට් කරනවා 11 දිනක. ඒ කම්පැනි එක කැඩි ඇවිල්ලා ඒක තමයි මේ විදිහට බිල්ඩ් වුනේ. ඒකේ මම ඉතිහාසය කිව්වොත් එහෙම දැන් මට වඩා හෂාන් සීනියර්. ඒතොර හෂාන් මට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා Java වලින්. මොකද මම Java ඉගෙන ගද්දි මට ඕනුනේ
ඉගෙනීමට වඩා අර ඒක ඉගෙනගෙන ප්ලස් තව සොලියුෂන්ස් දෙන්න. මොකද මම හරි කැමති කස්ටමර්ස්ලාත් එක්ක වැඩ කරන්න, මිනිස්සුත් එක්ක කතා කරන්න, මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්න, ඒවට සොලියුෂන් මොනවද දෙන්න එහෙනම් මගේ ඕන ප්‍රශ්නයක් තිබ්බොත් ඔන්න ඊළඟ දවසේ මම හෂාන්ට මේ ඔන්න හෂාන් මගේ ප්‍රශ්න ටිකත් විසඳලා දෙන්න. ඒකෙදි අර ඉතින් ඒ පන්නරේ හින්දා මම මේ පැත්තට යමු වුණා. ඒකෙදි මම මේ ටීම් එක කියන්නේ අපි ඊගල්ලා ඒ දවස්වල ගෲප් එකේ නේම් කරන් හිටියේ. ඒක මේ බැච් එකේ ෆස්ට් වුණා අපි ටීම් එක. ඊට පස්සේ අපි ඒ ටීම් එක Java World Congress කියලා කොංග්‍රස් එකක් තිබ්බ 2011. ඒකෙදි අපි ප්‍රසන්ට් කරා. ඒකෙදි ගොඩක් කට්ටිය ආව කස්ටමර්ස් ලැබිලා අපි ඒක බලලා ඒක අපේ ඒකේ ඒ කියන්නේ Java World Congress එකක් ලංකාවේ තිබ්බද? ඔව් ලංකාවේ තිබ්බා. පළවෙනිතාවට. ඒක මම හිතා දෙවෙනි වතාවට තිබ්බේ ඒ කාලෙ වෙද්දි. රටවල් කීයක් සහභාගී වුණාද ඒ කාලේ? ඒකෙදි මට එච්චරම මතකයක් නැහැ රටවල් ප්‍රමාණය. මොකද මම හිතන්නේ softwares 200කට එහා මේව කරා. මොනවාද ප්‍රසන්ට් කරා එතනදී. ඊට පස්සේ foreign countries වලින් ගොඩක් ආවා. අපේ softwares බැලුවා, අපිට medals හම්බුණා. ඉතින් අර ඒකෙන් තමයි හරි ආසාවක් ඇති වෙන්නේ මේක ඊළඟ ස්ටෙප් එකකට අපිට යන්න පුළුවන් කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මගේ ඊළඟ next company එනවා Aurora System කියලා. අර යාළුවෝ ටිකත් එක්කම සාමාන්‍ය ව්‍යාපාරයක් විදිහට අපි ඒක පටන් ගන්නවා. ඒකේ ඉදිරියට යනකොට තමයි ඉතින් තුරු ප්‍රශ්න ටික ඇවිල්ලා මේ මේටෙක් කියන එක අපි 2017 තමයි පටන් ගන්නේ. 2017 අගෝස්තු 25 තමයි මේටෙක් කියන කම්පැනි එක ලංකාවේ පටන් ගන්නේ. ලංකාවේ පටන් ගන්නේ. එතකොට 2017 අගෝස්තු 25 මේටෙක් එක පටන් ගත්තා. 2020 අපි මේ දෙසැම්බර් මාසේ අවුරුදු තුනකින් මෙතන ඉන්නවා. අවුරුදු තුනකින් Orange City එකේ අපි මෙතන ඉන්නවා. මේටෙක් කියන එක කලින් softwares ඔක්කොම ඒ කියන්නේ ඩෙවලොප් කරන් දීලා තිබි ඉන්දියාවට, බංග්ලාදේශ වලට, යුක්‍රේන් වලට. සාමාන්‍ය ඉන්දියාව වගේ රටක එක්ක හැප්පෙනවා කියන එක ලේසි. මොකද ඉන්දියාව ලෝකේම ප්‍රසිද්ධ වෙලා IT වලටනේ. ඔව් එතෙන්දී ඒ ආපු මේ එක ඒ කියන්නේ එතන ඒගොල්ලෝන්ගේ ඩෙලිවරි එකත් එක්ක අපිට මැච් කරන්න ඕන. ඒ කියන්නේ අපිට අපේ යාළුවෙක් කිව්වා මෙහෙම කම්පැනි එකක් තියෙනවා ඔයගොල්ලෝ try කරන්න කියලා. අපි ඒකේ තමයි පළවෙනි ප්‍රොජෙක්ට් එක හෂාන් මේන් කරලා තමයි පටන් ගත්තේ. මේකෙදි මම දැන් කිව්වේ නැති හිස්ටරි එකක් තියෙනවා මම ඒ කියන්නේ හෂාන් කොහොමද අපි ගාවට ආවේ කියලා. මාත් එක්ක ජොයින් වෙන්නේ කොහොමද කියලා. ඒතර මෙතන හෂාන් බිල්ඩ් කරන ආකිටෙක්චර් එකක් අපි ඕස්ට්‍රේලියන් කම්පැනියට ෆයිනෑන්ස් සිස්ටම් එකක්. workflow management system එකක් build කරනවා අර automated workflow management system එක. ඕක deliver කරනවා ඒගොල්ලෝ request කරන type එකට කලින් නේ. හිතපු නැති විදිහට deliver කරනවා. ඒ කියන්නේ එතනදී තිබ්බ අපිට tight deadline එකක්. ඒක අපි deadline කොච්චර deadline එක 3 months වගේ හැබැයි ඒක අපිට තිබ්බ ලොකු challenges ඒ කියන්නේ ERP එකක් එක ERP Oracle ERP එකත් integration කරන් තිබ්බ financial systems එක integrate කරන් තිබ්බ ඒකත් එක්ක හදපු middle layer එකක් අපි build කරේ. ඒක එයාලට දැනන් බැලුවද අපි deadline එක කලින් deliver කරා best quality එකට. ඒ කියන්නේ customer අපේ 100ක් ඉල්ලනවා අපි 110ක් deliver කරලා තියෙනවා. ඒ කියන්නේ අනිත් එක ඒගොල්ලෝ හිතන්නේ නැතුව ලංකාව වගේ පුංචි රටකින් ඒ quality එක දෙන්නේ කොහොමද? මොකද අපි ඒ වෙද්දි අපි දෙන්න එකතුලා team එකක් build කරා. ඒ කියන්නේ ලංකාවේ අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ඒ කාලේ 2014 වෙද්දි developers ලා නැහැ. ඒතර අපිට train කරන්න උනා අර ඒ කියන්නේ world market එකට match කරන්න පුළුවන් outcome එකක් දෙන්න පුළුවන් skill set එකක් අපි develop කරා. ඇතුලේ. ඒක තමයි 2016 17 අතර gap එක අපේ. එතෙන්දි develop කරපු team එක තමයි අපි අන්තිමට release කරේ 2017 ඕස්ට්‍රේලියාවේ මේටෙක් කියන කම්පැනියට software එක. ඒකේ result එක විදිහට තමයි ඒගොල්ලෝ අපිට මේටෙක් කියන සම්නාමය ලංකාවට බාර දෙන්නේ. හෂාන් 2017 මේටෙක් ටෙක්නොලොජිස් පටන් ගන්නවා. 2020 එළියෙන් බලපෑම් ටෙම්ප්ලා උතුණකින් ඒගොල්ලෝ විශාල ජයග්‍රහණ ටිකක් ලබලා තියෙනවා. නමුත් මේ ජයග්‍රහණ පිටපස්ස අභියෝග අනිවාර්යෙන් තියෙනවා. අභියෝග තියෙන තරමට තමයි ජයග්‍රහණ වැටීම් තියෙන තරමට තමයි නෙගටිව් තියෙන්නේ. ඉතින් අපි කතා කරමු මොන වගේ අභියෝග වලට මුහුණ දුන්නේ මොන වගේ කටක අත්දැකීම් අවස්ථා තිබුණාද මේ ගමනේ අපි කතා කරමු. ඔව් 2017 පටන් ගත්තා මේටෙක් අපිට දැන් අර ප්‍රොජෙක්ට් එක සක්සස් වෙලා ඊට පස්සේ අපිට ප්‍රොජෙක්ට් ෆ්ලෝ එකක් ආවා. ප්‍රොජෙක්ට් තව එන්න ගත්තා. මොකද ඒකේ සක්සස් රේෂියෝ එක වැඩි හින්දා යට කස්ටමර් සැටිස්ෆයි අපිට ප්‍රොජෙක්ට්ස් මෙහෙට දෙන්න ගත්තා. ඊට පස්සේ අපිට ගියේ ඔක්කොම අපිට පයිප් කරා. ඒ අවුට්සෝස් කර ප්‍රොජෙක්ට්ස් පයිප් එක අපිට. එතකොට මේ වෙනකොට ඔයගොල්ලන්ගේ ස්ටාෆ් ස්ට්‍රෙන්ත් එක කොච්චරද? ඒ වෙද්දි අපිට හිටියේ ඒ ටීම් එකේ 7 දෙනෙක්.
හත් දෙනෙක්ගෙන් ඔව්. මේක ඩිලිවර් කරන්න. කරන්න. දෙනෙක්ගෙන් ඩිලිවර් කරන එක ලොකු challenge එකක් වුණා. එතකොට ඒවට අපිට ඩෙවලොපර්ස්ලා ට්‍රේන් කරන එක ඊට පස්සේ ඒ ට්‍රේනින් එකත් එක්ක කොහොමද අපි දැන් තියෙන මාකට් එකේ ටෙක්නොලොජිස් වල තියෙන softwares වල තියෙන ස්ටෑන්ඩඩ්ස් කොහොමද මේන්ටේන් කරන්නේ QA project management BA ඒ roles ඔක්කොම play කරන්න අපිට team members-ලා හොයාගන්න. ඒක අපි ගොඩක්ම කරේ මෙහෙන් හය ගන්න බැරි හින්දා අපි ට්‍රේන් කරා. ඔව් ට්‍රේන් කරා. මුලින්ම ට්‍රේන් කරා කට්ටිය. එතකොට ඒ ට්‍රේන් කරපු ටීම් එක තියාගෙන ඒ ප්‍රොජෙක්ට්ස් ටික ඩිලිවර් කරන එක තමයි අපේ ලොකුම චැලෙන්ජ් එකක් වුණේ ඒ කාලේ. මොකද ප්‍රොජෙක්ට්ස් එනවා අපි ඒවා ඩිලිවර් කරන්න ඕනේ. ඩිලිවර් කරද්දී ටීම් එකක් තියාගන්න ඕක තමයි ලොකුම ඒ චැලෙන්ජ් කියන්නේ එක. ගොඩක් ටීම් මෙම්බර්ස් එනවා සම එන යන පරක්කොට යනවද? ඔව්. එහෙම එහෙම තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රශ්න. ඒ ඔයගොල්ලෝ මෙච්චර කාලේ ඉන්වෙස්ට් කරලා යම් ඔව්. කිසි ප්‍රමාණයක් කැප කරලා ඔක්කොම ගන්නලා ඊට පස්සේ යනවා. යනවා. ඉතින් ආයෙගොල්ලෝ කොහොම හරි තියාගන්න ඕනේ. තියාගන්න ඕනේ. තව අලුතෙන් එන කට්ටිය කොහොමද ඉක්මනට අපි ට්‍රේන් කරන්නේ? ඒ ට්‍රේනින් සෙෂන්ස් අපි කොහොමද කෝඩිනේට් කරන්නේ? ඒ මොනවාද අපි ට්‍රේන් කරන්නේ? ඒ වගේ අපි හිතුවේ නැති දේ ලොකු ස්කෝප් එකක් අපිට කවර් කරන්න. ඒතකොට අපිට දැන් කියනවා ඉතින් දෙන්න නිදාගත්තම නැති දේ දවස්වල නැති තරම්. නැති තරම්. නිදාගන්න කියන්නේ අපි සමහර දවස්වල හෂාන්ලා ගෙදර ගිහිල්ලා දවස් 3-4 ගෙදර නැවතිලා අපි වැඩ කරනවා. දැන් මේගොල්ලෝ ටෙක්නිකල් දේවල් බලද්දි මම බලන්න ඕනේ කොහොමද එම්ප්ලොයි කෙනෙක්ව තියාගන්නේ මොනවද ඒවට හදන්න ඕනේ මොඩියුල්ස් ට්‍රේනින් කරන්න මොනවද ලේසි ප්‍රොසෙස් අපි කොහොමද ඒගොල්ලෝ ට්‍රේනින් කරන්නේ මොකද අපි දෙන්න වෙලා ටෙක් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කට්ටිය මට මැනේජ්මන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බේ නැහැ කලින්. ඒතකොට අපි ඒක ඔක්කොම සෙල්ෆ් ස්ටඩි කරලා ඒවට අලුතෙන් SOPs ඩෙවලොප් කරලා කම්පැනි ඇතුලේ ඒ විදිහට තමයි මේක මේ තත්ත්වයට ගෙන ආවේ. මොකද අපිට QA කෙනෙක්වත් ඒ දවස්වල හිටියේ නැහැ. ඒතකොට අපි කොහොමද QA process එකක් හදන්නේ QA automation කොහොමද කරන්නේ? ඔව් අපි දෙන්න තනියෙන් ඩිස්කස් කර අපිට මැච් වෙන විදිහටත් software දැන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ස්ටෑන්ඩඩ්ස් වලට මැච් වෙන විදිහටත් අපි කොහොමද හදාගන්නේ අපි දෙන්න එකතුලා තමයි ගොඩම SOPs හදාගන්නේ. ඒතකොට කොහොමද මාකට් එකේ සැලරි රේන්ජ් එකක් තියෙනවා අපිට ඒ සැලරි රේන්ජ් එක පළවෙනි විදිහට මේව කරන්න අචීව් කරන්න බෑ ඒ සැලරි රේන්ජ් එක මුලින්ම. එතකොට අපි ඊට වඩා අඩු සැලරි රේන්ජ් එකක් කට්ටිය අරගෙන කොහොමද අදන්න ට්‍රේන් කරන්නේ. එතකොට ඒ ට්‍රේන් වෙන අය ඒ ට්‍රේන් වුණාට පස්සේ නොයා ඉන්න හේතු මොනවද? ඒ වගේ ගොඩක් දේවල්. ඒක ඉක්මනට ට්‍රේන් කරන්න මොකද ඩිමාන්ඩ් එකට ඩිමාන්ඩ් එක සප්ලයි එක දෙන්න ඕනේ. මොකද අපි පොඩි වෙන මේකක් ඇති මොකද කස්ටමර් නැති වෙන්න. ඒ විදිහ අනික කම්පැනි එක අනිත් කම්පැනිස් එක්ක කම්පීට් කරද්දී අපි පොඩි කම්පැනි එකක්. ඒකට කොහොමද අපි ස්ටාෆ් එක තියාගන්නේ? ගොඩක් කට්ටිය හදන්නේ මෙතනින් දේවල් ටෙක්නොලොජිස් හරි අපේ එක්ස්පීරියන්ස් එක අරගෙන තව කම්පැනි එකකට කොහොමද යන්නේ කියන එක බලන්න. ඒව කොහොමද අපි නවත්ත ගත්තේ? ඒවා ඒ කියන්නේ අපි ලැඩර්ස් බිල් කරා. එම්ප්ලොයි කෙනෙක්ට පල්ලෙහා ඉඳන් ආපම මම එම්ප්ලොයි කියන්නේ අපි ටීම් මෙම්බර් කෙනෙක්ට පල්ලෙහා ඉඳන් ආපම යා කොහොමද ටෙක් ලීඩ් කෙනෙක් ගාවට යනකල් ලැඩර් එක කොහොමද හැදෙන්න ඕනේ කියලා අපි ඒව බිල් කරා. අපි ඒගොල්ලෝට ගයිඩ් කරා. ඒ කියන්නේ අපි කවදාකවත් ටීම් මෙම්බර් කෙනෙක්ට කිව්වේ නැහැ ඔයා එම්ප්ලොයි කෙනෙක් ඔයාගේ ගමන යන්න අපි අපේ ගමන. අපි හැමදාම කරේ ඒගොල්ලෝගේ පර්සනල් ගෝල් එක අරගෙන ඒක කම්පැනි ගෝල් එකත් එක්ක ලයින් කරලා ඒ දෙක පැරලල් ගෙනාවා. ඔව්. මොකද දැන් ඔයගොල්ලෝගේ ෆීල්ඩ් එකේ තියෙන ප්‍රශ්නයක් තමයි හැමෝටම ජොබ් එකක් කරන්නද කියන්නේ. වෙල් නෝන් කම්පැනි එකේ ජොබ් එකක් කරන්න තමයි ඒගොල්ලෝගේ තියෙන ලොකුම ආසාව සහ අරමුණ. ඒක තමයි ඒගොල්ලෝගේ ගෝල් එක. නමුත් ටෙක්නොප්‍රෙනර් කෙනෙක් වෙනවා කියන එක ලේසියෙන් කාටවත් නෑ. ඔයගොල්ලෝ කරේ තනිකර මේ ජොබ් එකක් කරන්න ඩ්‍රීම් එකක් තිබ්බ මිනිස්සු ටෙක්නොප්‍රෙනර්ස්ලා කරා ඔයගොල්ලෝ කම්පැනි එකට ගෙනල්ලා ඒගොල්ලෝම තියාගෙන ඒ විදිහට කරා. මොකද අර එම්ප්ලොයිලාගේ ලෙවල්ස් තියෙනවා. ඒ කියන්නේ ඔන්ටර්ප්‍රීනියර් ලෙවල් එම්ප්ලොයිස්ලා ඉන්නේ. ඒ ගාන තමයි මේගොල්ලෝ ට්‍රේන් කරන්නේ. ඒතකොට ඒගොල්ලෝ තමයි ඉස්සරහට යන්නේ. අපි නැති දවසක හරි කම්පැනි බාර ගන්න පුළුවන් ලෙවල් එකකට ඒගොල්ලෝ අපි ඩෙවලොප් කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එතකොට අනාගත අවස්ථා ඔප්චුනිටිස් දැක්කා. ඔව්. ඒක නිසා ඕගොල්ලෝ කොහොමද? ඔහොම දැන් අපි දැන් ඕගොල්ලෝ එම්ප්ලොයිස් එකට ට්‍රේන් කරනවා, ඉන්වෙස්ට් කරනවා, ඒගොල්ලෝ ටෙක්නොප්‍රෙනර්ස්ලා කරනවා. හරි මේක ලොකු it's a giving back project එකක් නේ. තනිකර තමන් විතරක් අපි සාමාන්‍යයෙන් එහෙමනේ. නමුත් තමන් ඉන්න තැනට හැමෝටම එන්න දෙන්නේ නැහැ. දැන් ඔය දෙන්න තනියෙන් හැමදේම self studies කරලා කම්පැනි එක බිල්ඩ් කරලා නමුත් හුඟක් කට්ටිය එහෙම දැනුම් බෙදා ගන්න කැමති නැහැ. නමුත් ඕගොල්ලෝ ඒක සමාජයට දුන්නා. දැන් අපේ හුඟක් කට්ටිය හිතනවා හරි. දැන් ඔන්න අපි ටෙක්නොප්‍රෙනර්ස් අපි හැමදේම ඔන්න ඉන්නවා කරා. නමුත් ලංකාවේ opportunities නැහැ. පිටරට තමයි අපිට මේකෙන් ගන්න පුළුවන් ආදායම් උපයන්න පුළුවන් ඩොලර්ස් වලින්. පිටරට තමයි opportunities ගොඩක් තියෙන්නේ. එහෙම කියලා ගොඩක් කට්ටිය පිටරට
පිටරට පිටරට යන්න මාකට් එකට යනවා. යනවා. අපි ඒක වැරදි කියන්නේ 100% මොකද පිටරට මාකට් එකක් තියෙනවා. හේතුව ඒගොල්ලෝ සිස්ටමැටික් වෙලා තියෙනවා. ලංකාව සිස්ටමැටික් වෙලා නැහැ. ඒකයි ඔය උතන ගොඩක් ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි ලංකාව කියන්නේ ඔය දුල් මාකට් එක. ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න පුළුවන් නම් ලංකාවේ තමයි software නැති මාකට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ලොකු මාකට් එකක් තියෙනවා. ඒක ඇතුලේ ගොඩක් අය softwares නැහැ. point of sale system එකක් ගත්තත් ඒක හැම shop එකකම නැහැ. ඒවා එකට එක link වෙලා නැහැ. cloud system හරියට වැඩ කරන්නේ නැහැ. ගොඩාක් enterprise level company වල විතරයි ඒවා තියෙන්නේ. අපි deal කරන්නේ ගොඩක් වෙලාවට enterprise level කියන්නේ field leading companies එක මේව කරන ඒගොල්ලෝ ගාව විතරයි ඒවා තියෙන්නේ. ඉතින් පල්ලෙහාට නැහැ. ඒ කියන්නේ ඉතින් පල්ලෙහාට ලොකු opportunity එකක් තියෙනවා ලංකාවේ ඇතුලේ. කවුරුත් ඔකට touch කරන්නේ නැහැ. මං කියන්නේ ඒකයි. ඒකට අපි ටච් කරන්න ඕනේ. මම හිතන්නේ මේ ලංකාවේ ඇත්තටම හැම ඉන්ඩස්ට්‍රි එකක් ගත්තත් හරි රෝ මාකට් එකක් තියෙනවා. ඔව්. මිනිසුන්ට opportunities කියන දේ දැන් මේ විශේෂයෙන් මේ කොවිඩ් කාලේ මිනිසුන්ට job opportunities කියන දේවල් සෑහෙන ක්‍රියේට් වුණා. ඒ කියන්නේ හිතන්නේ නැති පැත්තෙන් මිනිස්සු හිතලා opportunities තියෙනවා. software engineering කියන එක අපි හිතුවොත් ඇහෙන opportunities තියෙනවා. ඒක මේ ලංකාවෙන් පිට කියලා නෙමෙයි. ලංකාව ඇතුළේ ඩොලර්ස් වලින් හම්බ කරන්න පුළුවන්. දැන් ගොඩක් අය මම හිතන්නේ අපි ගොඩක් දැන් බිල් වෙවි එනවා මේ ෆීල්ඩ් එක. මොකද Odex Upwork කලින් Odex කියලා තිබ්බේ Upwork එතකොට Fiverr වගේ sites හරහා ගොඩක් freelancing කරලා ලංකාවට projects ගන්නවා දැන් ඉන්න developers ලා. ඉතින් අර කලින් වක තිබ්බේ නැහැ. දැන් ටික step wise ලංකාවෙත් හැදීගෙන එනවා. දැන් මෙන්න ඉන්ස්පිරේෂන් දෙකක් ඉන්න අවුරුදු 3කින් Orion City එකේ Tamanටම කියලා කම්පැනි එකක් තියෙනවා. මම හිතන්නේ අපි බලන් ඔය දෙන්නව බලන් ඉන්න තව කට්ටියට මේ තරට එන්න ලොකුම ඉන්ස්පිරේෂන් එකක්. තව ඉස්සරහට කට්ටිය උත්සාහ කරයි ලංකාවේ මේ තැනට එන්න අඩුම වයසකේ උගලගේ රෙකෝඩ් එකක් බ්‍රේක් කරයි. under 30 නෙමෙයි ඊට පස්සේ under 20 වෙයිද දන්නේ නැහැ. අපි දැන් මේටෙක් ටෙක්නොලොජිස් 2017 ආරම්භ වුණාන් පස්සේ 2017 ඉඳලා අවුරුදු 3ක පස්සේ කාලය තුල උගල මුහුණ පෑවා අභියෝග අපි හෂානෙක් කතා කරා. දැන් මේටෙක් ටෙක්නොලොජිස් නිර්මාණය වෙන්න කලින් ඒ කියන්නේ ඔයගොල්ලෝ එතනට එන ගමන දක්වා ඔයගොල්ලෝ මොන හරි මුහුණ පෑවා ඔයගොල්ලෝ ඊට කලින් කම්පනීස් පටන් ගත්තද ඒවා වැහුවද මොනවද මේ ඒ ගැන ටිකක් ඔව් ඒකෙදි කතා කරොත් දැන් අර මම කලින් කිව්ව විදිහට අර පටන් ගෲප් එකත් එක්ක පටන් ගත්තනේ කම්පැනි එකක් අපි රෙන්ට් එකට නුගේගොඩ මට මතකයි නුගේගොඩ පූර්වරම් පාරේ පළවෙනි ඔෆිස් එක ගත්ත උඩ තට්ටුවක පොඩි මේ එතන කට්ටිය සෙට් වෙලා කස්ටමර්ස්ලා හොයාගෙන අපි කස්ටමර්ස්ලාට සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කරලා දුන්නා. මේ ආසාවට ඕමලා අපි ඔහොම ප්‍රොජෙක්ට්ස් ගත්තා. ඒ දවසක් උදේ මම ඔෆිස් එකට යනකොට එක එක්කෙනා ඉන්නේ. අනිත් ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා. මම දන්නේ නැහැ. දැන් එදා තමයි ෆේස් කරපු ලොකුම ප්‍රොබ්ලම් එක. මොකද කොට මටයි අර යාළුවා ඩෙවලොප්මන්ට් ඉන්නවා. මම මාකටිං ඇන්ඩ් මැනේජ්මන්ට් ඉන්නවා. දැන් මම කල්පනා කරා අපි ගත්ත ප්‍රොජෙක්ට්ස් කොහොමද ඩීල් කරන්නේ. එදා හිතාගත්ත මේක කොහොම හරි කරනවා කියලා. ඒ ගත්ත ගැම්ම ලොකු පන්නරයකට ආවා. ඉතින් එදා අපි මම ඊයේ යාළුවෙක් කතා කරලා එයා දැන් නැහැ අපිත් එක්ක වෙනම කරනවා. කොහොම හරි පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා එක ඩෙවලොපර් කෙනෙක් ගත්තා. මම Java Institute එකට එතකොට ඇත්තම කියනවා ඩිග්‍රී එකේ පේමන්ට් එකට භාගයක් ගෙවලා ගෙදරට නොකිය ඉතුරු භාගය අරගෙන තමයි මම ඒදි සැලරි ගෙවන්න සහ ඉතුරු වැඩවලට සල්ලි ගත්තේ. ඊට පස්සේ තමයි මේ අරකින් සල්ලි ආවට පස්සේ තමයි ඩිග්‍රී එකේ පේමන්ට් එක කරේ. ඉතින් අර ඒ විදිහට අරගෙන 1 by employee ඥානෙ ගත්තා. ඊට පස්සේ අපිට Odex ඒ කාලේ Odex කියලා සයිට් එකක් තිබ්බා. ඒක දැන් තමයි Upwork කියලා ෆ්‍රීලාන්සින් වෙන්නේ. මම ওই සයිට් එකේ අපේ කට්ටියගේ knowledge දාලා මම එක එක්කෙනාට ප්‍රොෆයිල් හදලා මම මේන්ටේන් කරා. මම ප්‍රොෆයිල් 5 දෙනෙක්ගේ ප්‍රොෆයිල් මම තනියම මේන්ටේන් කරලා මම ඒ අයට වැඩ ගත්තා. ඒතර Skype ඒ දවස්වල වැඩි වීඩියෝ කෝල් ගන්න ඔක්කොම chats වලින් යන්නේ. ඉතින් මම ෆේස් කරන්න ඕනේ නැහැ. ඉතින් එහෙම වැඩ ගත්තා. එහෙම අරගෙන කොහොම හරි බිල් කරා ඒ කම්පැනි එක. අන්තිමට මට ඔෆර් එකක් හම්බුණා ඒ කම්පැනි එක ජපාන් කම්පැනි එකක් එක්ක මර්ජ් කරන්න. ඒ කාලේ හැටියට. එදා මම අපේ knowledge එක මදි ඇත්තම කියනවා. මම තේරෙන්නේ නැහැ මම කම්පැනි දුන්නා ජපාන් කම්පැනියට. දැනුම නැතිකම නිසා සහ ගොඩක් තරුණ පොඩි වයස නිසා ඔයගොල්ලෝ දුක් මහන්සියෙන් හදපු කම්පැනි එක ජපාන් වලට විකුණුවා. ඔව් ඇත්තම කියනවා නම් අපි හදපු කම්පැනි එක අපි ජපානට විකුණා. විකුණලා අපි ඒකේ එම්ප්ලොයිස්ලා වුණා. ඒක තමයි උනේ. හැබැයි නතර වුණේ නැහැ. අපි ආයි කම්පැනියක් පටන් ගත්තා අලුතෙන්. ෂා. ඒකත් මාරයි. නේ? එතනින් අයින් වෙලා තමන් කම්පැනි එක අලුතෙන් හදනකොට මුල ඉඳලා. ඔව්. පළවෙනි මුල් ගලේ ඉඳලා හදනකොට
කවදාවත් හිතුවේ නෑ ඔරයන් සිටි එකෙන් නැවතී කියලා. නැවතී කියලා. ඒ වගේම අර ජපන් කම්පැනි එක අදටත් ලංකාවේ බිස්නස් ෆීල්ඩ් එකේ සිටිනවා. ඒගොල්ලෝ ඉන්නවා. ඔයගොල්ලෝගේ කම්පැනි එකේ කෙනෙක් වෙලා. ඔව්. දැන් ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවනේ කම්පැනි එක. එතකොට මේ තීරණ ගන්නකොට කොහොමද දෙන්න මේ කැට් දැන් අපේ ගෑන් ළමයි නේ කැට් ෆයිට්ස් කියනවා අපි. දැන් ඔය දෙන්න හිස් කොණ්ඩ නැහැනේ මේ කෙස් දළු වලින් මේව කරගෙන. ඒතර ඔය දෙන්නගේ අමනාපකම් බැන ගැනීම එහෙම වෙනවද නිකන් කොහොමද තීරණ ගන්නකොට? ගොඩක් දුර ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් නෙමෙයි අපේ කම්පැනි ඩිරෙක්ටර්ස්ලා 3 දෙනෙක්. ඒ කියන්නේ අපේ එක ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ සිටිසන් කෙනෙක්. එතකොට ලංකාවේ කියන්නේ ලංකාවේ සම්පූර්ණ ඔපරේෂන් එක ඩෙවලොප්මන්ට් එක සියලුම මේන්ටේන් කරන්නේ අපි දෙන්නා. එතකොට අපිට අර නොලෙජ් එක ට්‍රාන්ස්ෆර් වෙනවා. අපිට නැතින මැනේජ්මන්ට් නොලෙජ් එක අනිත් පැත්තෙන් ට්‍රාන්ස්ෆර්. ඒ වගේම අපි ඉන්නේ අංශ තුනක. ඒ පැත්තෙන් ඉන්නේ වැඩ කරන මාකටිං පැත්තට. මාකටිං and සීනියර් මැනේජ්මන්ට් පැත්තට ඉන්නවා. ඒකත් එක්කම මම ලංකාවේ මැනේජ්මන්ට් කරනවා. හෂාන් ලංකාවේ ටෙක්නොලොජි බලා ගන්න. එතකොට අපි තුන් දෙනාගෙන් ඉන්නේ අයිඩියාස් තුනක්. අයිඩියාස් තුන ඇවිල්ලා එක පාත් එකකට ඒක නිසා තුන් දෙන්න රන් වෙන්නේ නැහැ. රන් ප්‍රශ්න එනවා. ප්‍රශ්න එනවා. ඒක කෑමකට ප්‍රශ්න නැති දැනක් නැහැ නේ බට් ඉතින් අපි තුන් දෙනා අර මේකේ කණු තුන වගේ තමයි කම්පැනි එක අල්ලන් ඉන්නේ. ඉතින් ප්‍රශ්න එනවා අපි ඒක හොඳ විදිහට කතා කරලා ඉස්සරගෙන ඉස්සරහට යනවා. මම මේ නිකම් මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ එක නෙමෙයි දෙන්න කවදාවත් නිකන් තරහ වෙලා නැද්ද? තරහ වෙලා විතර නෙමෙයි අපි බැනගෙන තියෙනවා කියන්නේ. අපි දිල්ෂාන්තේ කූල් ගයි. කූල් ගයි. ඒ වුණත් හෂාන් කූල් ගයි වගේ නිකම් මට. ඒ හෂාන් හරියට විචිත කතා කරන්නේ. මට අර මිනි ඒ කියන්නේ people skill එකක් විදිහට මම ඒක දකින්නේ කියන්නේ තව කෙනෙක්ට සමහර තරහ ගිය වෙලාවට ඒක නැත් එක තවත් දැනගෙන වැඩක් නැහැ. ඒ කියන්නේ ඒ ටයිම් එක දෙන්න ඕනේ අර කූල් ඩවුන් වෙන්න. ඉතින් අපි එලා ස්ටෙප් එකක් බෑක් කරලා ආයෙ ඒකට හොඳ සොලියුෂන් එකක් එක නැවත ආයෙ කතා කරනවා. වැඩිම දැන් තරහ ගිහලා දෙන කතා නම්බර ඉඳලා තියෙන දවස් කොච්චරද? එහෙම නෑ. අපි පර්සනල් ලයිෆ් එක කම්පැනි ලයිෆ් එක ඒක බෙදාගෙන ඉන්නවා. දැන් මෙයයි ආෆ්ටර් ඔෆිස් ලයිෆ් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා. එහෙම. අපි දැන් එකට කන්නේ බොන්නේ එකට මේ යන්නේ ට්‍රිප් යන්නේ අපි හයිකින් කරනවා අපි ලොකු දේවල් ටිකක් කරනවා ආෆ්ටර් ඔෆිස්. දැන් ওই පර්සනල් ලයිෆ් කරියර් ලයිෆ් කියනකොට මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඉතුණා. හරිම බිසි. ඒ කියන්නේ මට මතකයි හෂාන් පටන් ගන්නකොටම කියනවා පැය 24 පැය 15ක් විතර කම්පියුටර් එකේ කියලා. ඒ කියන්නේ ඇත්තටම ලයිෆ් එකක් නැති තරම්. ඒතර ස්ට්‍රෙස් එක මානසික ආතතිය කියන එකත් ඕකේ සෑහෙන උපරිමයි. කොහොමද මේ ස්ට්‍රෙස් එක හැන්ඩල් කරන්නේ? ඔයගොල්ලෝ කොහොමද මේ පර්සනල් ලයිෆ් එක දැන් කිව්ව විදිහට මට ඔයගොල්ලෝ ඒක හරියට බැලන්ස් කරන බවක් තේරෙනවා. නමුත් කොහොමද ඒක කරන්නේ? ඒ කියන තරම් ලේසිද පර්සනල් ලයිෆ් එක ඔයගොල්ලන්ගේ මේ work life එකෙන් මේ වගේ තියෙන මේ challenging environment එකක demands ගොඩක් වැඩියෙන් තියෙන environment එක අන්තික international demand globally තියෙන demands ඔයගොල්ලන්ට තියෙන්නේ මේ සුළුපටු දේවල් නෙවෙයි. එතකොට කොහොමද වෙලාව බෙදාගන්නේ සහ stress එක handle කරන්නේ කොහොමද හෂාන්? හෂාන් gym එකට යනවා. ඒක මම දන්නවා stress එක නිවා ගන්න gym එකට යනවා. හරි. ඒක විසඳුමක් හරි. ඒකට අමතරව දැන් අපි ගත්තොත් මායි දිල්ෂාන්නේ ගොඩක් කලාවට අපි දෙන නේචර් එකට හරි කැමති. ඒ කියන්නේ නිවාඩුවක් ඒ කියන්නේ අපිට පොඩ්ඩක් බිසි නැති වෙච්ච වෙලාවට ටක් ගාලා හයික් එකක් යනවා නැත්නම් අපේ බීච් සයිඩ් එකට යනවා ට්‍රැවලින් කියන එක හොඳටම තියෙනවා. අපි සාමාන්‍යයෙන් නකල්ස් ගියා 2 years ago 20 kilometers නේ හයික් 20 kilometers හයික් කරා. අපි හයික් ලවර්ස්. ඉතින් අපි මේ පැත්තට නැඹුරු වෙන එක අපි බිසි. ඇත්තටම බිසි. ඒ කියන්නේ එක දිගට මාස දෙක තුනක් එක දිගට වැඩ ගහම වැඩ ගන්න තු මේ වගේ ටාගට් එකකට කවුරු හරි කියනවනේ වැඩ ගන්න තු ඉන්න පුළුවන් කියලා ඒක බොරුවක්. අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. සැක්‍රිෆයිස් එක කරන්න ඕනේ. නිදි මරන්න නෙවෙයි. ෆැමිලි එක සැක්‍රිෆයිස් කරන්න නෙවෙයි. සමහර වෙලාවෙදි සමහර දේවල් වලදී සතුට සැක්‍රිෆයිස් කරන්න නෙවෙයි. බට් එන්න පුළුවන්. ආවට පස්සේ අර ඔක්කොම ආයි ලබා ගන්න පුළුවන්. හැමදේම බැලන්ස් කරගන්න ඕනේ. හැමදේම බැලන්ස් කරගන්න ඕනේ. මොකද වෙලාව නැහැ කියන එක මම හිතන්නේ ඒක එක්ස්කියුස් එකක් විතරයි. ලයිෆ් එකේ එක්ස්කියුසස් හොයාගත්තොත් එක්ස්කියුසස් වෙලා ඉවරයි. එතනින් නෑ. නමුත් එක්ස්කියුස් එකක් දෙන්න නැතුව ඒකට විසඳුමක් හොයාගෙන යන එක තමයි හොඳම විදිය. හොඳම ක්‍රමය. හරි. මෙහෙම කෙනෙක් එකක් මම අහන්න කැමතියි. මොකක්ද දැන් මේ ටෙක්නොලොජිස් තව තුනක් ඇතුළත තාමත් සාර්ථක ලෙස ඔයගොල්ලෝ ලොකු කඩේන් පහු කරලා තියෙනවා. දිල්ෂාන් කිව්වා ආරම්භයේදී මේ අපි ජොබ්ස් දෙන්න ආසයි. එතකොට මේක සමාජ කර්තව්‍යයක්. මේක රටකට කරන
සේවයක්. මොනවාද අදින් අවුරුදු 10ක් අදින් අවුරුදු 5ක් මම දන්නේ ඔයගොල්ලෝ කොහොමද ටාගට් කරලා තියෙන්නේ කියලා. මොකද්ද ඔයගොල්ලෝ රටට දෙන්න මේ පුංචි ලංකාවට අනාගතයේ මේ software engineering field එක කරා ඕගොල්ලෝ මොනවද මේ රටට contribute කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් එතනදී ඉවරනේ ගොඩක් වෙලාවට තියෙන්නේ අපි ඉස්සෙල්ලා අඳුන ගන්න ඕනේ ප්‍රොබ්ලම් එක තියෙන්නේ කොතනද කියලා. අපේ සල්ලි කොහෙන්ද පිටතට යන්නේ කියලා. දැන් ගොඩක් වෙලාවට අපි බැලුවොත් එහෙම ලංකාවේ ලොකු මාකට් එකක් හැදලා තියෙනවා software කියන එක මේන්ටේනන්ස් වලට. ගොඩක් ලොකු කම්පැනි ඒ කියන්නේ enterprises level company ගොඩක් ලංකාවේ කරන්නේ මේන්ටේනන්ස්. එතකොට ඇත්තම කියනවා මේන්ටේනන්ස් ගත්තාම මේන්ටේනන්ස් fee එක අපිට එනවා. හැබැයි ඩෙවලොප්මන්ට් fee එක, මාකටිං fee එක, අර ඉතුරු ලාභේ ඔක්කොම යන්නේ අර රටවල. ඒකට අපි අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි මේ රට තුල මේ රටට අවශ්‍ය හෝ මේ රටින් පිටතට දෙන්න software මෙහෙ ඩෙවලොප් කරන්න ඕනේ. මේන්ටේනන්ස් නෙමෙයි. අලුතෙන් නිර්මාණය කරන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලෝකෙ තියෙන ERP වලින් බහුතරයක් පිටරට. ඒ බහුතර ERP ටික ලංකාවේ තියෙන මේ giant companies ඔක්කොම use කරනවා. ඒතකොට ඒ වල maintenance fee කාටද යන්නේ? සාමාන්‍ය software එකක් ගත්තත් එහෙම ඩොලර් මිලියන 5කට එහා යන ලොකු මේ ERP දෙනවා. ඒ ඔක්කොම ලංකාවේ සල්ලි පිටට දෙන්නේ. ඉතින් අයි අපිට බැරි දන්නවා ඒක ලොකු ස්කෝප් එකක් ඒක ඩෙවලොප් කරන්න. බට් අපි පොඩි තැනින් පටන් ගන්නවා. පොඩි තැනින් පටන් අරගෙන ටික ආවොත් අපිට පුළුවන් අපේ මාකට් එකට අවශ්‍ය softwares ටික ඩෙවලොප් කරන්න. අපේ මාකට් එකට විතරක් නෙමෙයි අපේ පිට මාකට් එකකට අවශ්‍ය softwares ටික ඩෙවලොප් කරන්න. ඉතින් එහෙම ඩෙවලොප් කරොත් තමයි අපිට මේ අපේ GDP එකට අපි සපෝට් කරන්න පුළුවන් වෙන්නේ. මොකද මම බිලීව් කරන විදිහට මම දන්න තරමින් අනිත් රටවල කී තියෙන විදිහට මේක තමයි හොඳම මාකට් එක. අනිත් එක අපේ රටේ දක්ෂතාවය තියෙනවා. ඔව් අපේ රටේ දක්ෂතාවය තියෙනවා, knowledge එක තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ knowledge එක use කරලා අපි ඔක ඩෙවලොප් කරා අපිට ඔය පිටරට එන සල්ලි ටික සම්පූර්ණයෙන්ම ලංකාවේ තුල නවත්තන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් YouTube, Facebook කට්ටිය ඉන්ෆ්ලුවන්ස්ලා හදනවා YouTube එකේ. YouTube වීඩියෝ කරනවා. හරි වීඩියෝ කරාම ඒගොල්ලන්ට සල්ලි එනවා. නිකමට හිතුවද ඒගොල්ලන්ට රුපියලක් එනකොට අරගොල්ලෝ කීයක් හම්බ කරලා තියෙනවා? කෝටි ගාණක්, බිලියන ගාණක්. ඔව් ඒ YouTube එකේ ඇඩ් එක දාන්නේ අපිනේ. අපි ගිහිල්ලා Google එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට පේමන්ට් එක කරලා පස්සේ ඒකෙන් පොඩි ප්‍රමාණයක් YouTube එකට එනවා. ඉතුරු ටික කාටද යන්නේ? ඉතුරු ටික අර ෆොරින් කම්පැනිට නේ යන්නේ. ඔව් අය අපේ platform එක හදන්න බැරිද? Alibaba හැදුවා නම් ඒගොල්ලෝගේ platform එක ඒගොල්ලෝගේ රට ඇතුලේ. දැන් ඒගොල්ලෝ AWS එකට replacement එකක් කරලා දෙනවා. ඒගොල්ලෝගේ ඇතුලේ. එද? අය අපිට බැරි. අපිට පුළුවන්. අපිට පුළුවන්. අපි පුංචි රටක් වුණාට අපි ලොකු විදිහට ලොකු හිතුවා විදිහට පුළුවන්. අනිවාර්යෙන් අපි හැම වෙලාවෙම මගේ ටීම් එකේ මෙම්බර්ස්ලාට හැම වෙලාවෙම කියන්නේ දැන් තියෙන තත්ත්වෙට චැලෙන්ජ් කරන්න. කවදාකවත් Taman දැන් තියෙන දෙයට සිටුේෂන් එකට සැටිස්ෆයි වෙන්න එපා. අනිත් එක දැන් කාලේ වෙනස්. කාලේ දැන් මේ වෙනස්. කාලේ විදියට වෙනස් වෙනවා. මොකද ඊළඟට ඔක්කොම රටවල් ලෝක කියන්නේ ටෙක්නොලොජි. ටෙක්නොලොජිත් එක්ක. ඒක ඔව්. ඒක ඔල්රෙඩි වෙලා ඉවරයි. ඔල්රෙඩි වෙලා ඉවරයි. දැන් අර දැන් ලංකාවේ තුන්වෙනි කාර්මික විප්ලවය වෙලා ඉවරනේ. දැන් මේ තියෙන ටෙක්නොලොජි. විප්ලවය. කියන්නේ software development, software engineering. දැන් ඒකේ පුරෝගාමින් දෙදෙනෙක් තමයි මෙතන ඉන්නේ. දැන් මේගොල්ලෝ they are going to drive this country. Yes. පිට බෑ මේක තනියෙන් ඔව්, කරන්න. තනියෙන් කරන්න. ඒකට තව ඕනේ. ඒකට සහයෝගය. අපි ඇවිල්ලා එක ටෙක්නොප්‍රීනියස්ලා දෙන්නෙක් විතරයි. තව මේකට ඕනේ. ඔය මාකට් එක ලොකුයි. අනිත් එක මම දකින විදියට හෂාන් ඔයාලට කියන්න පුළුවන්. මම අහලා තියෙන විදියට අපි දැන් ගලුම් හෝ වේවා අපේ තියෙන ප්‍රධාන අපනයන අපේ රටට විදේශ විනිමය කියන හැම එකටම වඩා අපි software engineering industry එක මේ රටේ දියුණු කරොත් අපිට ලොකුට ඕනම එකක්. ඔය හැම එකකටම වඩා අපිට ගන්න පුළුවන් කියන එක මම අහලා තියෙනවා. ඒකේ මොකක්ද හරි සත්‍යතාවයක්? ලංකාව කියන්නේ අපි මේ ඉන්න රට පොඩි රටක්. එතකොට මේකේ තියෙන සම්පත් සෑහෙන අඩුයි. හැබැයි අපිට තියෙනවා අපි දැන් මේ ඉන්ඩස්ට්‍රි ඉන්න අපිට තියෙන මේ ලංකාව ඇතුලේ මානව සම්පත් තියෙනවා, මොලේ තියෙන හොඳ බ්‍රේනි මානව සම්පතක් තියෙනවා. ඒක අපි යූස් කරලා ඒක යූස් කරත් අතර මේ ඉන්ඩස්ට්‍රි එක අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ අපේ ලැප්ටොප් එකයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි හොඳ බ්‍රේන් එකක් විතරයි. ඒක ඩෙවලොප් කරගත්තොත් අපිට පුළුවන් මේ එළියට යන සල්ලි අපේ ලංකාව ඇතුළේම තියාගන්න. ඒට අමතරව අපි මේ ලංකාව ඇතුළේ ඩෙවලොප් කරලා එළියට ගෙනියන්න අපිට ලංකාව ඇතුළේ සල්ලි ගෙන්න පුළුවන්. ඒක තමයි මම දකින්නේ අපිට කරන්න පුළුවන් හොඳම දේ දැන් මේ තියෙන සිටුේෂන් එක ඇතුළේ. ඒ කියන්නේ අඩවම ඉන්වෙස්ට්මන්ට් එකකින් උපරිම ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් ෆීල්ඩ් එකක්. ඉන්ඩස්ට්‍රි එකක් මේක. මේක ඇත්තටම ඉන්වෙස්ට්මන්ට් එක ඕනේ නැති තරම්. ඔව්. අපිට ඕනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඉන්ටර්නෙට් ස්පීඩ් එක තියෙනවා ගොඩක් වෙලාවට. වැඩි දැන් හුඟක් දේවල් කතා කරන්නේ මම වැඩි ඔයගොල්ලෝ වෙහෙසවන්නේ නැහැ.
මේ කොවිඩ් කාලේ හැමෝටම රටක් විදියට ප්‍රශ්න සෑහෙන අභියෝග හැම ඉන්ඩස්ට්‍රි එකකම වැටෙනවා. software engineering ඔයගොල්ලන් ඉන්ඩස්ට්‍රි එක මොන වගේ තත්යකට මුහුණ දුන්නේ? software engineering ගත්තොත් සමහර කම්පැනි වල ඒක බලපෑම යුරෝප් මාකට් එකත් එක්ක ගොඩක් මේවා කරන බිස්නස් කරන ඉන්ඩස්ට්‍රීස් වලට මම කම්පැනිස් වලට අපේ කම්පැනි එක ගත්තොත් අපි ප්ලෑන් කරලා අපි කොවිඩ් එකට ප්ලෑන් කරලා තිබ්බේ නැහැ. බට් අපි ඩිසාස්ටර් එකකට හෝ අපිට මොනවා හරි මාස 6ක් එකපාරට බිස්නස් නැති වුණොත් අපි මොකද කරන්නේ කියන එක අපි ප්ලෑන් කරලා තිබ්බා. අපිට සේල් එක තිබ්බා. අපිට තිබ්බ එක ප්‍රශ්න තමයි ඔෆිස් එකට යන්න බැරි වෙනවා. හැබැයි අපි ඕනම IT කම්පැනි එකක් ලංකාවේ වුණ work from home කියන එක ප්‍රැක්ටිස් කරලා තිබ්බේ. ඉතින් ඒක යූස් කරා මේ වෙලාවේ. ඇත්තටම ඔයගොල්ලෝ ඔක්කොම work from home මම දැන් අපේ ටීම් එකේ තියෙන මාරිස් ඒ කියන්නේ හොඳ ස්පිරිට් එකක් තමයි ඒගොල්ලෝ work from home කියන එක තිරටම කරා. ඒ කියන්නේ උදේ 9 කිව්වත් උදේ 9 වෙද්දී ඔන්ලයින්. නැත්නම් මේ කම්පියුටර් එකේ මේක කරන්න තියෙන එක නිසා මට ඕන වෙලාවට මගේ මෙන්න මේ ඒ අවශ්‍ය කරන මගේ JD එක කරනවා කියන එක එහෙම නෑ. එහෙම එකක් පුදු කරා. මොකද කවුරුත් හවස 6ට නැගිටින්නේ නෑ. සමහර වෙලාවට work from home කරන ටයිම් එකේ සමහර අය 10 වෙනකන් කරා. ඒක අපි ඇඩිෂනල් මේ එක නෙමෙයි. ඒගොල්ලන්ට ඕන මොනවා හරි දෙයක් මේ වෙලාවේ කම්පැනි එක ගන්න කියලා අපේ කම්පැනි එක එම්ප්ලොයි කෙනෙක්වත් අඩු කරේ නෑ. අපේ කම්පැනි එකේ සැලරි ඉන්ක්‍රිමන්ට් දුන්නා කොවිඩ් කාලේදී. සාමාන්‍ය කම්පැනි එක කරන්න බැරි වැඩක් මේ වෙලාවේදී. කාගේවත් සැලරි කැපුවේ නෑ. කාගේවත් සැලරි වල බෝනස් අඩු කරේ නෑ. අපි ඒ ටික ඒ විදිහටම ස්මූත්ලි කරන් ගියා. ඒතකොට අපිට තව සපෝට් එකක් වුණා. මොකද ඕස්ට්‍රේලියාව කියන මාකට් එක ලොකුවට ඇටැක් එකක් වුණේ නැති හින්දා ඒ වෙලාවේ. ඒකින්ද අපිට කොවිඩ් වලදී මේ ලොකු ඒ කියන්නේ දරාගත නොහැකි සිදුවීමක් සිදු වුණේ නැහැ. සිදු වුණේ නැහැ. මොකද පෙර සූදානම සමග අපි ඩීල් කරපු මාකට් එකේ තිබ්බ ස්ටේබිලිටි එකත් එක්ක. අවසාන වශයෙන් ඩිරේෂන් හෂාන් දෙන්නට උත්තර දෙන්න පුළුවන්. software engineering හරහා රටට දෙන්න ඔයාලා දෙන දායකත්වය මොනවද බලාපොරොත්තු වෙන දෙන්න අනාගතේ contribution එක මොන වගේ එකක්ද? ගොඩක් traditional jobs පස් දුවන්නේ නැතුව ඒ කියන්නේ තාක්ෂණයත් ඒ කියන්නේ ගොඩක් දැන් අපිට මම කියන්නේ A levels වලට අපි ගන්න කාලේ A levels වලට maths science arts විතරයි තිබ්බේ. දැන් දාලා තියෙනවා තාක්ෂණ විෂයන් දාලා තියෙනවා IT තියෙනවා. පොඩ ඒ පැත්තටත් හැරෙන්න කියන්න. මොකද දැන් ලෝකෙ ඉල්ලන දෙයට තමයි අපි ඉල්ලන දෙයට ඉස්සරහට යන්න ඕනේ. ගොඩක් දැන් ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා ඒකට තෝනේ. ඒ වුණාට ලෝකෙ ඉල්ලන දෙයක් තියෙනවා. knowledge based education. එතකොට අපි කොහොමද IT side එකෙන් හරි ටෙක්නොලොජිස් එක්ක කොහොමද move වෙන්නේ කියන එක ඒ කාලේ නම් ඉස්කෝලේ කාලේ නම් ඉගෙනගෙන ආවොත් මෙතනදී තව ඊට ලොකු දෙයක් කරන්න පුළුවන් ඊළඟ ජෙනරේෂන් එකට. දිල්ෂාන්ත් මම දැන් පිළිබඳ තියන අයට ඔව් මම ගොඩක් වෙලාවට කියන්නේ දැන් අපේ දැන් ජොබ් ඉන්ඩස්ට්‍රි එකේ බැලු ජොබ් මාකට් එකේ බැලුවාම අපි දැකලා තියෙනවා උපාධිධාරීන් ගොඩක් වෙලාවට දැන් කියන්නේ කියලා එතන මොකක්ද අඩුපාඩුව කියලා අපි බලන්න ඕනේ. ඒකෙදි මම බිලීව් කරන දෙයක් තමයි අපේ ගොඩක් අය රජයේ රැකියාව බලාපොරොත්තුෙන් කලා විෂයන් අදාළ. මොකද කලා විෂයන් වලින් මේ සාමර්ථ්‍ය තුන ලබාගෙන මේ කැම්පස් යන්න පුළුවන් වාතාවරණයක් ගොඩ නැගිලා තියෙන හින්දා මම කියන්නේ එතනින් මිදෙන්න. කලාවට දක්ෂ අය කලාව කරා. රජයේ ජොබ් එකක් බලන්නේ කවදාකවත් කලාව කරන්න එපා කියලා මම කියන්නේ. ඒගොල්ලෝ බලන් තාක්ෂණ විෂයක් හදාගන්න. ඉංග්‍රීසි හදාගන්න. ඉතින් ඒ වලින් තමයි අපි රටට ඉස්සරහට යන්න පුළුවන්. නැතුව අපි රජයේ පුරප්පාඩු පුරවලා අපිට ඒක ගොඩ යන්න බෑ. අපි එතනට එන්න ඕනේ අලුත් දෙයක් කරන මිනිස්සු, ඉනෝවේටිව් විදිහට හිතන මිනිස්සු, ක්‍රියේටිවිටි එක තියෙන මිනිස්සු. Taman ඉන්න දැන් තත්ත්වෙට චැලෙන්ජ් කරන්න පුළුවන් මිනිස්සු. ඔයගොල්ලෝ තමයි මම කියන්නේ බිහි කරන්න ඕනේ. ඉතින් මම දෙන උපදේශක් තමයි කට්ටියක් විදිහට හැම වෙලාවෙම Taman දැන් ඉන්න තත්ත්වෙට චැලෙන්ජ් කරන්න. දැන් අපි මෙහෙම ඉන්නකොට හිතනවා නම් හරි මම දැන් කරන ජොබ් එක මට කම්ෆර්ට් සෝන් එකක් නෑ. අයින් ඒක. Tamanගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට යන්න. ගිහිල්ලා අලුත් දෙයක් කරන්න. අන්න ඩෙවලොප්මන්ට් එකක් කරනවා. ඒතකොට තමන්ගේ සැලරි එක වැඩි. නැත්නම් තමන්ට අලුත් ඩෙවලොප්මන්ට් එකක් හෝ අලුත් ප්‍රොජෙක්ට් එකක් හෝ අලුත් ව්‍යාපාරයක් කරන්න පුළුවන්. මම කියන්නේ මේ වගේ දේවල් වලට යොමු වෙන්න. මොකද ලෝකෙ ඉල්ලුම තියෙනවාද data science වලට, IoT devices, software පැත්තෙන් ගත්තාම සෑහෙන දේවල් ටිකක් තියෙනවා. ලෝකෙ දැන් currency එක නැති වෙලා crypto currency ඇවිල්ලා තියෙනවා. ඉතින් ලෝකෙ සෑහෙන ඉස්සරහට යන්නේ. අපි අයි පස්සට යන්නේ. අනිවාර්යයෙන්. අපි ටෙක්නොලොජි එකත් එක්ක, software engineering එකත් එක්ක ඉස්සරහට. මම කියන්නේ ඒවා ඉගෙන ගන්න.
ඉගෙන ගන්න මොකද ඒක තමයි අනාගතය. ඒක තමයි අනාගතය. දැන් හුඟක් කට්ටිය කියනවා අද කාලේ සැලරිස් නැහැ. up to standard කොච්චර ඉගෙන ගත්තත් ඒක හා සාපේක්ෂව නැහැ කියලා. නමුත් මේ ඩිමාන්ඩ් එකක් තියෙන තැනක IT ඉන්ඩස්ට්‍රි එකේ සැලරිස් සෑහෙන හොඳයි. අදටත් සැලරිස් හොඳයි සෑහෙන. ඔන්න ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඔව්. හම්බ කරන්න ඕන මෙන්න තැන. software engineering. software engineering අපිට මම ඊයේ ජොබ් පෝස්ට් එකක් දැම්මා. එම්ප්ලොයිස්ලා නැහැ ගන්න. ඉගයක් තියෙනවා. කියන්නේ අපිට ඕන knowledge එක තියෙන එම්ප්ලොයිස්ලා අඩුයි ගන්න. ඒ කියන්නේ තරඟය වැඩි, කම්පැනිස් වැඩි. ලංකාවේ ඇතුලේ තියෙන ඒ කියන්නේ හොඳ කම්පැනිස් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට තියෙන මාකට් එකත් වැඩි. හැබැයි ඒගොල්ලෝනේ එම්ප්ලොයිස්ලා නැහැ. එම්ප්ලොයිස්ලා නැහැ. එම්ප්ලොයිස්ලා මදි වෙලා තියෙනවා. ඔන්න හිඟයක් තියෙනවා. හිඟේ තියෙන තැනට ඔයගොල්ලන්ට සප්ලයි එකක් දෙන්න පුළුවන් නම් 6 figure salaries නෙමෙයි 9 figures උනත් හම්බ කරන්න පුළුවන්. එහෙම ගන්න අය ඉන්නවා IT field එකේ. එහෙම ගන්න අය ඉන්නවා මේ මගේ ඉස්සරහ දෙන්න. ඊටත් වඩා දැරිද දන්නේ නැහැ. මේ වගේ කියන්නේ. ඉතින් සුන්දර කතා බහක් මම ගොඩක් දේවල් software engineering ගැන මම දන්නේ නැති තරම්. නමුත් ඔයගොල්ලෝගෙන් අද මේ කතා බහට වෙලා දෙයක් ඉගෙන ගත්තා. මම මේ තරුණ අපේ පරම්පරාව නියෝජනය කරන මේ ටෙක්නොප්‍රෙනර්ස් දෙන්නට කතා කළා. මම යම් කිසි දැන් මම ඉගෙන ගත්ත දෙයක් තියෙනවා නම් මම දැක්ක දේ තමයි මේක ආරම්භයේම කිව්වා අපිට හිතුණා ඒ ජොබ් එකක් කරනවට වඩා අපිට ජොබ් එකක් දෙන එක. ඉතින් අපි මිනිස්සු විදියට අපිට සිතුවිල්ලක් තියෙනවනේ යම් කිසි දෙයක් සමාජයට කරන්න. අපි තිස්සම අපි හිතන්න ඕනේ අපි ගැන. නමුත් මමත්වය කියන එක අපි තියලා අපි සමාජයට දෙයක් දෙන්න පුළුවන් කියන තැන අපේ අනාගතය අපි හිතුවා අපිට යන්න පුළුවන් ලැඩර් එකේ කියන්නේ මේ ඒ උදාහරණ. මොකද ඒ තිබ්බ චේතනාව හරි විසුද්ධ චේතනාවක්. අනුන් වෙනුවෙන් සේවයක් කරන්න තිබ්බ චේතනාවක් තිබ්බේ. ඒක නිසා අද මේ තැන ඉන්නවා. තමන්ව පස්සට දාලා ඒ මම හිතන්නේ හැම තරුණ පරම්පරාවේ කෙනෙක්ටම පුළුවන් නම් ඒ චේතනාව සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද මට මේ දේ දෙන්න පුළුවන්. මම හිතන්නේ දිර්ෂාන් හෂාන් කිව්වා වගේ අපේ රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම contribution එක ඉදිරියේ අනාගතයේ දෙන්න පුළුවන් මේ software development industry එක. මේකෙන් මම හිතන්නේ අපේ ලංකාව මේ ඉන්දියන් සාගරයේ මුතුවැටය ආසියාවේ richest country කරන්න පුළුවන්. ඒ තැනට ඇත්තටම යන්න පුළුවන්. මේක ටෙක් හබ් එක කරන්න පුළුවන්. මේක ඉන්දියාවට ගිහිල්ලා දින ආසියාවේ දකුණු ආසියාවේ අපිට ඉන්දියාව challenge කරන්න පුළුවන්. මම හිතනවා අපිට ඒ වගේ මානසන්ත අපේ රටේ ඉන්නවා කියලා. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට හිතන්න කාලේ ඇවිල්ලා දැන්ටමත් අනාගතය ගැන තීරණය කරගන්න බැරුව ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න අද ඉන්ටර්විව් එක ඔයගොල්ලන්ට ගොඩක් හෙල්ප්ෆුල් වුණා කියලා අපි හිතනවා. ඉතින් thank you very much හෂාන්. thank you very much දිර්ෂාන්. ඔයගොල්ලන්ට තව අවුරුදු 3ක් මේ ආරම්භ කරපු මේක මේ ටෙක් කම්පැනි එක ආසියාවේ biggest software engineering company එක කරන්න ඕගොල්ලෝ තව milestones life එක achieve කරන්න මුළු හදවතින්ම තියෙනවා. ලංකාවේ 100,000 ගණන් තරුණ පිරිස ඔයගොල්ලන්ට මේ රටේ සම්පත් කරන්න ඔයගොල්ලන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. අපි යුනිටත් ස්තුතියි වෙනවා මේ ඉන්ටර්විව් එක ගත්ත එක. මොකද අපිටත් ඕනේ මේ knowledge එක දෙන්න. ඒ කියන්නේ මේ රටේ ඉන්නවා තමන්ට යන්න ඕනේ. අපි පොඩි කාලේ අපිට පාත්තයක් තිබෙන්නේ නැහැ මුලින්ම අපේ අම්මලාට දැනුමක් තිබෙන්නේ නැහැ ඔයගොල්ලෝ මේ පැත්තට යන්න කියන්නේ. අපිට මේකත් අවස්ථාවක්. එහෙමයි ඉන්න ඇති තව ගොඩක්. අනිවාර්යෙන්. මේක බලලා ඒගොල්ලන්ට දුෂ්කර ගම් පළාත්වල ළමයි ඉන්නවා. ඒ ළමයින්ට දැනුම කියන්නේ උපත්යෙන් ඇවිල්ලා තියෙනවා. ඒ ළමයින්ට ගයිඩන්ස් එකක් නැහැ දෙන්නේ. කවුරුත් මඟ පෙන්වීමක් කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට අනාගතයේ ඉස්සරහයේදී CSR ප්‍රොජෙක්ට් එකක් ඒ වෙනුවෙන් පටන් ගන්න පුළුවන් කියලා මේ ටෙක්නොලොජිස් හරහාම. මම වැඩි රයිටිං බොහොම ස්තුතියි හෂාන් බොහොම ස්තුතියි දිර්ෂාන්. ඉතින් අද දවසේදී එකතු වෙන්නේ ලංකාවේ youngest මේ Orange City එකේ කම්පැනි එකක් IT youngest technopreneursලා දෙන්න දිර්ෂාන් සහ හෂාන් ඉතිහාස ගත වෙනවා ලංකාවේ. ඉතින් සුබ පතනවා නැවතත්. ඉතින් මේ වගේම success stories අපි share කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ සතියක්.